තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම්ව මේ පැයත් බෞද්ධ ආරෝපවාහිනී නාලිකාව සමගින් ඒකාත්මිකව ගත කරන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ ආරෝපවාහිනී නාලිකාව සුපින්වත් ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන විවාදාපන්න ධර්ම දේශනා මාලාවේ අද දවසට නියමිත දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. සදහැවතුනි මෙතුම් වූ දේශනාව උදෙසා අදත් සිදු කළා වූ ආරාධනය බෙත්සිතින් පිළිගෙන වැඩම කොට වදාළ මේරිකම බෝතලේ කිනිතුරාගල අරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය පූජනීය අවසරයි තල්ගමුවේ සුධීරානන්ද පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාතුනාතනන්වා ධම්සභා මණ්ඩපයේ වෙත පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි අද දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරන්නේ ඉතාමත් කෘතවේදී දායක පින්වත් පිරිසක්. විශේෂයෙන්ම මේ පින්වත් පිරිස අරමුණු වශයෙන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ විවිධ කාලවකවානුවල සිදු වූ ශාසන පරිහානි අවස්ථාවලදී 1753 දී සියම් මහා නිකාය වශයෙන් උපාලි තෙරුන් වහන්සේ හා වැලිවිට සරණංකර තෙරුන් වහන්සේ විසින්ද 1803 දී අමරපුර නිකාය වශයෙන් වැලිතොට ශ්‍රී ඥාන විමලතිස්ස තෙරුන් වහන්සේ විසින්ද 1863 දී රාමාන්‍ය නිකාය වශයෙන් අඹගහවත්තේ ඉන්ද්‍ර සහබර ඥානසාමි තෙරුන් වහන්සේ විසින්ද පිරිසිදු උපසම්පදා විනය කර්ම කරමින් රටට කළ මහා සේවය වෙනුවෙන් ඒ තෙරුන් වහන්සේලාට කෘතගුණ සැලකීමක් ලෙස උන්වහන්සේලාට පින්පෙත් අනුමෝදන් කරන්නටයි මේ පින්වත් පිරිස මේ දේශනාව ධර්ම දානයක් ලෙසින් මෙලෙසින් සංවිධානය කරන්නේ. එහෙමනම් ඒ දායක සුදීමුතුන්ගේ ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා යන ප්‍රාර්ථනාවත් ඇතිව අපි ආරාධනා කරමු පින්වත් තල්ගමුවේ සුධීරානන්ද ස්වාමින් වහන්සේට මෙතෙන් සිට දේශනාව පවත්වන්නට. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් අපි ඒකාත්මී වෙන්න සූදානම් වෙන්නේ විවාදාපන්න ධර්ම වැඩමුළුවට. ඒ සඳහා අප සමග ඒකාත්මී වෙන අනුග්‍රහකත්වය දරන සත්පුරුෂ සියලු දෙනාටමත් ශ්‍රාවක ප්‍රේක්ෂක ගිහි පැවිදි ඔබ සියලු දෙනාටමත් තුනුරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් වැඩසටහනට මෙහෙම ප්‍රවේශ වෙනවා. ඉතින් අපි කතාවස්තු ප්‍රකරණය සාකච්ඡා දේශනා හුඟක් කළා. ඉතින් මම පෞද්ගලිකව සතුටු වෙනවා. මොකද අපි මේක ඉගැන්නුවත් ඒ ස්වාමින් වහන්සේලාට නිසා දැන් මේක බහුතරයක් ගිහි අය සම්බන්ධ වෙන නිසා ගොඩාක් සරල කරලා කරන්න සිද්ධ වුණා. ඒ වගේම එක තැනක්වත් අත් නොහැර යන්නත් සිද්ධ වුණා. කොච්චර සරල වුණත් මොකද හේතුව ස්වාමින් වහන්සේලා මට්ටමට මේකට යොමු වීමට නිමග්න වීමට ගිහි පින්වතුන්ට අවකාශ අඩු නිසා. හැබැයි ඉතින් එහෙම කරලත් මේක තේරෙන්නේ නැහැ කියලා කියනවා නම් එතනදී අපට කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒකට හේතුව මේ මූලික වැඩසටහන පිළිබඳව Taman තේරුම් ගැනීමක් කරලා නොතිබෙච්ච. මම ඔබට කීවා 1 2 3 වැඩසටහන අනිවාර්යයෙන්ම විවාදාපන්න සාකච්ඡාවේ හොඳට ප්‍රගුණ කරගෙන ආවා නම් මේ තැන්වල ඔබට බොහොම සරලව දැනේ පොඩි දෙයක් මගෙන් අවශ්‍ය කරන්නේ. ඉතින් මම හැම තැනම ඒ කියන්නේ ගැඹුරුයි කියලා හිතෙන හැම තැනම මම ඔබට තෝරනවානේ මතු කරලා. ඉතින් ඒ කාරණා දැන් ඔබ මූලික දැනුම නොතිබියාව නම් ඔබ නිකන් මොහොත මැදට අතෑරියා වගේ මේ කරුණවල මුලමැද ආග ඔබට තේරුම් ගන්නට බෑ. දැන් මුල් පාඩම් 3-4ක් ඔබ කියාගෙන හිටියා නම් සමහරලාවට මේ පාඩම් සම්පූර්ණයෙන් වෙන් වශයෙන් යන්නේ විවිධ මාතෘකා හැඩතලයට තියෙන්නේ. එතකොට වෙන් වශයෙන් මාතෘකාවට ඒවා තේරුම් ගන්නට පුළුවන් මූලිකාර සාකච්ඡා 2-3ක වැඩමුළු 2-3ක ප්‍රවීණත්වය පැහැදිලි බව ඔබට තිබුණා නම් මේ වෙන් යන මාතෘකා පිළිබඳව ඔබට එහෙම
මුලමැදාග සම්බන්ධයක් නැතුව වගේ පේන්නේ නැහැ. ඒ නිසා ඒකත් නැවත ආවර්ජනා කරමින් අදත් අපි මේ වැඩසටහනට ප්‍රවේශයක් ගන්නවා මේ විදිහට. දැන් මේ හරිය අපේ දිගටම ආවේ මේ රහතුන් වහන්සේට කෙලෙස් තියෙනවා කියන එක දැක්වීම සඳහා පරවාදීන් ගෙනාපු දුර්මතයක් දුරලීමට. ඒකෙදි බලන්න අර ඉස්සරලා මේ මුලින්ම ගත්තා මේ රහතුන් වහන්සේට රාගය තියෙනවා කියලා. ඒ කියන්නේ ධාතු මිදෙනවා කියලා කියවනේ. ඒ රහතුන් වහන්සේගේ උත්තම චරිතය උතුම්කම තුල පවතින උතුම්කම පහත් කොට සලකන්නට ඒ උතුම් ජීවිතයට නිග්‍රහ කිරීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ගත්තු විකෘතීන් තමයි මෙතන මේ කියාගෙනනේ. විකෘතීන් ප්‍රකෘති කිරීමට සඳහා තමයි මේ මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ දුන්නු මූලික මාතෘකා ටික අලලලා මේ විශ්ලේෂණය කරගෙන යන්නේ ප්‍රශ්නෝත්තර ස්වභාවයට. මොකද එතකොට තේරුම් ගැනීමේ පුච්චා විසර්ජනා ක්‍රමයට යනකොට තේරුම් ගැනීමේ හැකියාව වඩාත් ප්‍රකට වෙන නිසා, පහසු වන නිසා, සිත් ඇදගන්නා සුළු නිසා. බලන්න අත්ති අරහතෝ පරවිතරණා කියලා අහනවා. ඒ කියන්නේ අනුන් විසින් දුරු කරවිය යුතු කෙලෙසයක් තියෙනවද කියලා අහනවා. ඒ කියන්නේ අනුන් කියලා දීලා දුරු කරන්න කෙලෙසයක් ඉතුරු වෙලා තියෙනවද කියලා අහනවා. දැන් අපි ගත්තොත් දැන් සෝවාන් උතුමන් වහන්සේට තව මඟ පෙන්වීමක් අවශ්‍යයිනේ. සකෘදාගාමී උතුමන් වහන්සේට රහත් වෙන්න මඟ පෙන්වීමක් අවශ්‍යයිනේ. දැන් අපි ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ දැන් කෝලිතෝපතිස්ස උතුමන් වහන්සේලා සෝවාන් වෙලා හිටියේ. ඊළඟට අපි මෙහෙම කියන්නකෝ. දැන් පළවෙනි දේශනාව හරිම ලේසියිනේ. දැන් ඉස්සලා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. ඔය විදියට එකතු වෙලා ඉන්නකොට අනිත් 5 අනත්ත ලක්කන සූත්‍රය දේශනා කරාට පස්සේ ඒ දේශනාව අහලානේ. එතකොට සෝවාන් වුණාට තව කොටසක් තියෙනවා පරතෝഘോഷ ප්‍රත්‍යයෙන් ගන්න. ඒ අනුව බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කරනකොට 5 රහත් වුණා. එතකොට දැන් සෝවාන් වෙච්ච කෙනාට එහෙනම් තව කොටසක් තියෙනවා. සකෘදාගාමී වෙච්ච කෙනාට තව කොටසක් තියෙනවා අහලා වෙනස් වෙන්න. අනාගාමී උතුමටත් තියෙනවා. හැබැයි රහතුන් වහන්සේටත් තියෙනවා කියලායි මෙතන මේ ඇත්තෝ දෘෂ්ටියක් ගත්තේ. ඉතින් රහතුන් වහන්සේට අනුන්ගෙන් අහලා ආය හැදෙන්න කෙලෙස් දුරු කරන්න ඉතිරියක් ඇත්තේ නැහැ. ආය මඟ පෙන්වීමක් ආය අනුශාසනාවක් තුලින් වෙනස් වෙන කොටසක් ඇත්තේ නැහැ. එතකොට මේ කියන්නේ ඒකයි. ඉතින් ඒ දෘෂ්ටිය තියෙන නිසා රහතුන් වහන්සේට අනුන්ගෙන් අහලා දුරු කරන්න කෙලෙස් ඉතිරියක් තියද කියලා අහනවා. ඉතින් මේගොල්ලෝනේ කියන්නේ ඉතින් ඔව් කියලා කියනවා. අරහා පරණේයෝ පරප්පත්තියෝ පරප්පච්චයෝ පරපටිබද්ධගෝ නජානාති නපස්සති සම්මූල්ලෝ අසම්පජානෝ. එතකොට මේ විස්තර කරලා අහනවා. රහතුන් වහන්සේ අනුන් විසින් පැමිණවිය යුතු, අනුන්ගේ පිහිට ලැබෙන, අනුන් විසින් අනුන්ව පත් කරවන්නට, අනුන් හා බැඳුණු අවබෝධය ඇත්තේ නජානාති පස්සති. එතකොට ඒ මට්ටමේ ඉන්නේ දන්නේ නැති දෙයක් තියෙනවා. කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳව නොදන්න දෙයක් තියෙනවද? නුවණින් නොදක්න දෙයක් තියෙනවද? මුලාවෙන් වාසය කරනවද? ප්‍රඥාව නැතුව වාසය කරනවද කියලා අහනවා. එතකොට කියනවා එසේ නොකිය යුතුයි කියලා කියනවා. ඔය වචන මතක තියාගන්න හැමතැනදීම වචනේ තේරුම කරන්න හැකියාවක් නැහැ. එතකොට කියනවා එසේ නොකිය යුතුයි කියලා කියනවා. ඉතින් රහතුන් වහන්සේලා කියනවා මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ කියනවා ඉතින් එහෙම නැත්තම් අනුන් විසින් ඉදිරියට පැමිණිය යුත්තක් අරහත්ත්වය සඳහා කෙලෙස් දුරු කිරීම සඳහා නැත්තම් අනුන්ගේ පිහිටක් ලැබීමක් නැත්තම් මේ රහතුන් වහන්සේට මේ අනුන් විසින් මඟ පෙන්වීම දීලා ඉදිරියට යෑමක් කෙලෙස් දුරු කිරීමක් ආයේ නැහැ කියලා කියන්නට ඕනේ කියලා කරුණ තහවුරු කරනවා. අති පුතුජනස අර ඉස්සලා කියපු ආකාරයෙන් උන පුතුජන කෙනාත් එක්කලවන සම්බන්ධ කරනවා, සංසන්දනය කරනවා. ඒ සංසන්දනය කරත් රහතුන් වහන්සේට අරවැනි තත්වයක් නැහැ කියන එකයි කියන්නේ. එතකොට දැන් මෙතනත් මේ විචිකිච්ඡාවත් එක්කලා බැඳිලා තමයි මේ යන්නේ. බලන්න 4 වෙනි අංකේ අත්‍ය අරහතෝ පරවිතරණ. ඊතර කරනවා කියන එකනේ කියන්නේ කෙලෙස් දුරු කිරීමට. එතකොට කියනවා තියෙනවා කියලා. එතකොට අත්‍ය අරහතෝ සත්තරී පරවිතරණ. ශාස්ත්‍රෝන් වහන්සේ පිළිබඳව සැකේතර කරවන්නද තියෙන්නේ? ශාස්ත්‍රෝන් වහන්සේ පිළිබඳව සැකේ නැති කරවන්නට අනුන්ගේ උපදේශයක්ද අවශ්‍ය කරන්නේ? ධර්මයේ පිළිබඳව, සංඝයා පිළිබඳව බුද්ධ ආදී 8 තැන් කෙරීම කියලා මෙතන සම්බන්ධ කරලා ගන්නවා. එතකොට
එසේ නොකිය යුතුයි කියනවා. ඉතින් එහෙම නැති රහතුන් වහන්සේට අනුන් විසින් තවත් මඟ පෙන්වීම දීලා මේ ඉදිරියට යෑමක් කියලා දෙයක් ඇත්තේ නැහැ කියලා පිළිගන්න කියලා කියනවා. නුඹලගේ වචනේ වැරදි කියලා. ඊළඟට ඔන්න පෘථුග්ජන කෙනාට සම්බන්ධ කරලත් ගන්න වර විදිහට ඒ කාරණා 8ම දාලා. බුද්ධ ආදී 8 තැන් කෙරෙහිම දාලා. 6 වෙනි එකේ බලන අත්‍යාරාතෝ පරවිතරණා. මේ අර කංකා කියන පදේ ආවේ අන්නේ කංකා විචිකිච්ඡා. ඔන්න ඔය පද දෙක වාගෙමයි මේක ඉදිරියට යන කාලම තියෙන නිසා මෙතනම විස්තර කරන්න යන්නේ. අත්‍යාරහතෝ කංකා නත්තිතස සත්තරී විචිකිච්ඡා. ඕන් ඔය පද දෙකට මේකේ තියෙන්නේ මොකක්ද? ඒකේ තිබුණේ අත්‍යාරහතෝ කංකා. මේකේ තියෙන්නේ අත්‍යාරහතෝ පරවිතරණා. ඒකේ තිබෙන්නේ නත්තිතස සත්තරී කංකා. මේකේ තියෙන්නේ නත්තිතස් සත්තරී පරවිතරණ. එනිසා මම මේකට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අරක තේරුම් ගත්තු කෙනෙකුට මේකේ වචනය අයින් කරගන්න වචනේ මාරු කරගන්න පමණයි තියෙන්නේ. ඒකට මම කාලය ගන්නෙ නැහැ. ඔය මං ඉස්සෙල්ලා කියපු රාගය ප්‍රහාණය කිරීම ආදී, මාර්ගයේ වැඩින් ආදී, බොජ්ජංග වැඩිම ආදී ඒවා රාගය දුරු කිරීමට, ද්වේෂය, මෝහය ආදී දස කෙලෙස් දුරු කිරීමට ඒ ටික එනවා. ඊළඟට අර ශුෂ්ක විදර්ශක රහතුන් වහන්සේ, අෂ්ඨ සමාපත්තිලාභී රහතුන් වහන්සේ කියන ඒ දෙකත් එනවා. ඒ පද ටික ඔක්කොම යනවා. මං හිතන්නේ මේකේ මොකුත් මං කියන්නේ ඔබට අවශ්‍ය කරන්නේ. මොකද අර හැම තැනම දාගන්න අරක මුල් අපට අපි දැන් කියලා නිමා කරපු කංකා කියන තැනට මේකේ පරවිතරණ දාගන්න. එච්චරයි. වෙනත් කියන්න දෙයක් නැහැ. ඒතර කංකා කියන එකට මේකේ පරවිතරණා කියලා දාගන්න එක පමණයි තියෙන්නේ එතකොට. වෙන මොකොත් ඒකේ විස්තර කරන්න දෙයක් නැහැ. හොඳට ගලපලා බලන්න මුලින් කියලා දුන්නු එකත් එක්කලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක අර ශුෂ්ක විදර්ශක අෂ්ඨ සමාපත්තිලාභී රහතුන් වහන්සේ සම්බන්ධ කිරීමෙන් ගත්තු පද ටිකත් ඒ විදිහම තමයි. ඊළඟට බලන්න ඔය දැන් ඕකේ 492 පේජ් එකෙත් බලන්න ඥානතෝ හම්බෙක්කවේ ඔය ක්‍රමේත් ආවා. එතකොට මේ සම්බන්ධ අර පදේ විතරයි වෙනස් වෙන්නේ. ඊළඟට බලන්න ඔය ඔන්න 494 පිටුවේ තියෙනවා අර රතන සූත්‍රය ආපු ඒ සූත්‍ර පාඨය අරන් තියෙනවා. ඊළඟට තවත් සූත්‍රයක ඔය යස්මින් බික්කවේ සමය ආර්ය ශාවකස්ස ඒ ටිකක් තියෙනවා. ඒකේ මට අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. ඔන්න ඔය 496 26 වෙනි පිටුවේ තියෙන එකක් තියෙනවා අත්තිහරහතෝ පරවිතරණා. ඒකේ සමාන අර විදිහට ගත්තු එක. ඒකේ ගාතාවක් තියෙනවා. නාහං සහිස්සාමි පමෝචනාය කතං කතින් දොහොතක කංචි ලෝකේ ධම්මංච සෙට්ටං අභිජානමානෝ ඒවන් තුවන් ඕග මිමං තරේසි කියලා කියනවා. ඔය ඔබට තේරුම් ගන්න අමාරු නම් දකුණු පැත්තේ තියෙන සිංහල පැත්ත බලාගන්න සරලයි සිංහල. ඒක ස්වාමීන් වහන්සේ නමකට දෝතක කියන ස්වාමීන් වහන්සේ නමකට තමයි දේශනාව පැවැත්වුවේ. මේ ලෝකයේ කෙසේ කෙසේදයි සැක. ඒ කියන්නේ අතීතේ පංචස්කන්ධය, වර්තමානයේ පංචස්කන්ධය, අනාගතේ පංචස්කන්ධය කොහොමද මේක පංචස්කන්ධයද නැත්නම් සත්වයේක්ද අනාදී වශයෙන් සැක තියෙනවානේ. ඒකට කියනවා යම් පුද්ගලයෙකු ඒ සැකය දුරු කිරීමට කාටක්වත් මටවත් බෑ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. ඒක කියනවා තමන්ගේ උසස් නුවණින්ම තමයි මේක ධර්ණය කරන්න පුළුවන්කම හැකියාව තියෙන්නේ. එතකොට දැන් තමන්ගේ නුවණින් ඒක දුරු කරනවා කියලා කියවට පස්සේ දැන් රහත් වෙලානේ. රහත් වුණාට පස්සේ ආය මොකද්ද කියන්න තියෙන උපදේශය? එනිසා මේ දෝතක කියන රහතුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පැවැත්වුවේ. එතකොට එනිසා රහතුන් වහන්සේට අමුතුවෙන් දුරු කරන්නට තව කවුරක්වත් උපදෙස් දෙන්නට ඕනේ. බුද්ධ ආදී අටතැන් කෙරේ සැකේ වේවා මොන සැකේ හරි මොන කෙලෙසේ හරි මොන සැකේ නෙමෙයි මොන කෙලෙසේ හරි දුරු කිරීමට තව කෙනෙකුගේ උපදෙස් අවශ්‍යයි කියන එක අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක ධර්මයක් නෙවෙයි. ඉතින් පරවාදීන් ගේන තර්කයේ අරකම තමයි එතකොට මේ රහතුන් වහන්සේට අනුන් විසින් යොමු කරවලා දුරු කරන්න කෙලෙසයක් නැද්ද කියලා අහනකොට ඔව් නෑ කියලා කියනකොට මොකද කියන්නේ? ඇයි කියන තේරෙනවනේ රහතුන් වහන්සේට අර ස්ත්‍රී පුරුෂයන්ගේ නම් කල්ැතු අහලා නැත්තම් මං මාවත් කල්ැතු දැනගෙන නැත්නම් කැලෑවල තියෙන තනකොළ කටු වාගේ දේවල් වල නම් අහලා නැත්තම් කවුරු හරි කියලා එක තේරුම් කරලා දෙන්න ඕනේ නේද? අන්න ඒ වගේ තමයි රහතුන් වහන්සේට තේරුම් කරලා දෙන්නට ඕනේ මේ බුද්ධ ආදී අටතැන් කෙරෙහිත් සැකය මෙන්න මෙහෙමයි ඒකේ සැක නැති කරගන්න කියලා දෙන්නට ඕනේ කියලා ඔය විකාර කතාව තමයි එතනදිත් කියන්නේ.
ඉතින් ඒකෙත් අර අපි අර කංකා කතාවේ කියපු ආකාරයෙන්ම රහතුන් වහන්සේ සෝවාන් ඵලය පිළිබඳව සකෘදාගාමි අනාගාමි අරහත් ඵලය පිළිබඳව වෙන කෙරෙක් කරුණු කියලා තේරුම් කරලා දෙන්න ඕනේද කියලා අහනවා. එතකොට නෑ කියනවා. ඒ නිසා රහතුන් වහන්සේට අනුන් විසින් සකස් කරලා දෙන්න අවශ්‍ය කරන මඟ පෙන්වීමක් කෙලෙස් දුරු කිරීමට ආය ඇත්තේ නෑ කියන එක තහවුරු කරනවා. ඉතින් ඒ කතාන්දරයත් ඒ වාදයත් ඉවරයි. ඊළඟට තියෙනවා වචී ભેද කතා. ඒකත් විශේෂ දෙයක්. ඒකේ දෘෂ්ටිය පරවාදීන් කියන්නේ රහතුන් වහන්සේ මේ සෝවාන් මාර්ගයේ ලබනකොට කටින්ම කියනවා දුකයි කියලා කටින්ම ප්‍රකාශ කරනවා වාක් ભેද කරනවා කියලා මේ අයගේ දෘෂ්ටියක් තිබිලා තියෙනවා. එතකොට මේ ඇයි අර දුක්ඛ සත්‍ය පිරිසිඳීමයි සමුදය ප්‍රහාණයයි නිරෝධය ප්‍රත්‍යක්ෂයි මාර්ගය වැඩිමයි ප්‍රථම වතාවට ලෝකෝත්තර මට්ටමින් සිද්ධ වෙන සෝවාන් මාර්ගඥාන අවස්ථාවේදීනේ. එතකොට මේ අය කියන්නේ දැන් අර රහත් වුණාට පස්සේ අර උදාන කියලා තියෙන්නේ. නේද? රහත් වුණාට පස්සේ උදාන කියලා තියනවා වගේ මේ කියන මේ සෝවාන් වෙනකොට වචනයෙන්ම කියනවලු සෝවාන් වෙන කෙනා අනේ දුකයි කියලා අවබෝධ කරන දුක වචනයෙන් කියනවලු. ඉතින් වචනෙන් ඕකට ඉතින් හොඳ කතාවක් තියෙනවා. ඔය කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන මේ දෙක ධානා මට්ටමේදී නැහැ. එතකොට කෙනෙකුට හිතෙයි ඉතින් සෝවාන් වෙනකොට ධානත් නැතුවත් සෝවාන් වෙනවනේ ඒ අයගෙන් කියවෙනවද කියලා. දැන් මේක තේරුම් ගන්න මෙහෙම. සෝවාන් ආදී මාර්ගඵල ලබනකොට නිල වශයෙන් ධාන නොතිබුණාට ප්‍රථමාදී ඒ අයට ප්‍රථම ධාන සමාධියට සමාන සමාධියක් තියෙනවා. මොකද හේතුව එහෙම සමාධියක් නොතිබුණොත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ தත්ත්වය තීක්ෂණව වැටහෙන්නේ නැහැ. එනිසා ධාන මට්ටමේ ඉන්න කෙනෙකුට වචන විසිකිරීමක් කාය චංචලනය කිරීමක් කියන වචී විඤ්ඤාති කාය විඤ්ඤාති කියන මේ දෙක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් අදත් ඒ වගේ දෘෂ්ටි තියෙනවා ඉතින්. ඉතින් ඒ නිසා මේ ධානා මට්ටමට ආවා කියන්නේ ප්‍රථම ආදී කාය වාක් චෝපනයක් සිද්ධ වෙන්නේ නැහැ. කයින් ඇඟවීමක් වචනෙන් ඇඟවීමක් කියන කාය විඤ්ඤාති වචී විඤ්ඤාති රූප ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමාපන්න සාත්ති වචී ભેදෝ කියන්නේ ඒකනේ. ඔව්. සබ්බත් සමාපන්නා නම් අත්ති වචී ભેදෝ. හැමතැනදීම ඒ කියන්නේ ධානා ගොඩක් තියෙනවනේ. දැන් අපි කමුකෝ අරූපාවචර ධාන වලට කියලා. ඒ ධාන වලට පත් වුණාට පස්සේ ඉතින් ඒතර වචන පිට කරන්න ඇත්තෙම නැන් රූපකයක්. ඒකයි මේ එතන මෙල්ල කරලා සකවාදීන් ආනේ. හැම තැනදීම සමයදුණු කෙනාට ධාන තියෙන කෙනාට වචන පිට කිරීමක් වේද කියලා අහනවා. ඒතකොට නොකිය යුතුයි කියලා කියනවා. සමාපන්න සාත්ති වචී ભેදෝ. ධානයට සමයදිච්ච කෙනාට වාක් බිඳීමක් කතා කිරීමක් සිද්ධ වෙනවා දානවා. ඔව් කියනවා. සබ්බදා හැම කල්ලි. ඒ කියන්නේ ප්‍රථම ද්විතීය තෘතීය ආදී මේ ධාන හැම තැනදීම සෝවාන් ආදී ඵල හැම තැනදීම පුළුවන් දාන. ඒතකොට නොකිය යුතුයි කියලා කියනවා. සමාපන්න සාත්ති වචී ભેදෝ. ඒ ප්‍රශ්නේ මුල් කරගෙන තමයි මේ යන්නේ. ඔව් කියනවා. සබ්බේසං සමාපන්නාන. ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර මේ ඔක්කොම සමාධි අවස්ථාවේදී වචන පිට වෙනවා දානවා. එතකොට එසේ නොකිය යුතුයි කියලා කියනවා. මොකද එහෙම වුණොත් නිරෝධ සමාපත්තියට සමවැදුනට පස්සේ මේක වෙනවද කියලා අහන්න පුළුවන්. චතුර්ථ අධ්‍යානෙදී ආස්වාද ප්‍රස්වාසත් නතර වෙනවනේ. එතකොට එතනදිත් වෙනවද කියලා ඇහුවොත් මේගොල්ලෝ දන්නවා වැඩ වරදිනවා කියලා. සමාපන්න සාත්ති වචී ભેදෝ. ආයත් ප්‍රවේශය සමානයි. සබ්බ සමාපත්තිසු අත්ති වචී ભેදෝ. ඒක ලෞකික ලෝකෝත්තර හැම අවස්ථාවකදී. සමාපන්න සාත්ති වචී ભેදෝ. ඔව් කියනවා. සමාපන්න අත්ති කාය ભેදෝ. කය ඇඟවීමකුත් කයින් ඇඟවීමකුත් තියද කියලා අහනවා. එතකොට නෑ කියලා කියනවා. ඉතින් වචී විඤ්ඤාතිය තියෙනවා නම් කාය විඤ්ඤාතියක් තියෙන්නට ඕනේ. සමාපන්නස නත්ති කාය ભેදෝ. නැද්ද කියලා අහනකොට මේක තවත් ප්‍රවේශයක්. නෑ කියනවා. සමාපන්නස වචී ભેද කතා කිරීමක් තියෙනවා දානකොට ඒකත් නැද්ද අහනකොට එසේ නොකිය යුතුයි කියලා. මොකද මේගොල්ලෝ කිව්වේ මුලින්ම කතා කිරීමක් වචන පිට කිරීමක් සෝවාන් වෙනකොට සිද්ධ වෙනවා කියලානේ. ඊළඟට සමාපන්නස අත්ති වාචා අත්ති වචී ભેදෝ. වචනය කිව්වත් වාක් බිඳීම කිව්වත් දෙකක් නෙමෙයි එකක්. ඉතින් වචනයක් පිටවීමක් තියද කියලා අහනවා ආමන්තා. එතකොට කියනවා සමාපන්නස අත්ති කායෝ අත්ති කාය ભેදෝ. එතකොට කියනවා සමවැදිච්ච කෙනාට එතකොට දැන් කය තියෙනවා. ඒ කය තියෙන නිසාම කයෙන් ඇඟවීම කරනවද කියලා අහනවා.
එතකොට කියන කාය භේද කියන්නේ වචනින් ඇඟවීම. හොඳේ. 8 වෙනි එක බලන්න සමාපන්නා සත්ති කායෝ නත්ති කාය භේදෝ. එතකොට තව ප්‍රවේශයක් ඒ වෙනත් විදිහකට ගන්න එකද. එක එක්කෙනා පටල ගන්න ආකෘතීන් වෙ තියෙන්නේ. සමයදුණු කෙනාට ධානයට කය ඇත්තේද කයෙන් ඇඟවීමුත් ඇත්තේද කියලාට ඔව් කියනවා. සමාපන්නා සත්ති වාචා. එතකොට කියන අර විදිහට වචනේ තියද මෙතන සමාපන්න සත්ති කායෝ නත්ති කාය භේදෝ. ධානයට සමයදුණු කෙනාට කය තියෙනවා කයෙන් ඇඟවීමක් නැද්ද කියලා අහනවා. එතකොට ඔව් කියනවා. ඊළඟට වචනයට සම්බන්ධ කරලත් ඒ විදිහට ගන්නවා. වචනේ තියෙනවා වචනෙන් ඇඟවීමක්ද නැත්තේ කියලා අහනවා. ඉතින් නොකිය යුතුයි කියනවා. බලන්න 9 වෙනි එක සකවාදීන් අහන දුක්ඛන්ති ඥානන්තෝ දුක්ඛන්ති වාචම් භාසති. දුක දනිමින් දුකයයි දනිමින් දුක කියලා සෝවාන් වෙනකොට අර ඒගොල්ලෝ කියපු විදිහටම කතා කරලා කියනවාද කියලා අහනවා. එතකොට කියන ඔව් කියලා. එහෙනම් සමුදයත් අවබෝධ කරනවානේ සෝවාන් අවස්ථාවේදී. එහෙනම් සමුදයෝ කියලා කියනවා දහන සෝවාන් වෙනකොට. එසේ නොකිය යුතුයි කියලා කියනවා. ඊළඟට මොකද කියන්නේ? දුකයි කියලා කියනවා නම් ඊළඟ නිරෝධය කියලාත් කියනවාද කියලා අහනවා. ඊළඟ අවස්ථාවේදී දුකයි කියලා සෝවාන් අවස්ථාවේදී කියනවා නම් මාර්ගය කියලාත් කියනවාද කියලා අහනවා. ඒ ඉතින් හරිනේ. මොකද සෝවාන් මාර්ගයේදී දුක පිරිසිදුවීම පමණක් නෙවෙයිනේ අවබෝධ කරන්නේ. සමුදය ප්‍රහාණය කිරීම වශයෙන් අවබෝධ කරනවා, නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් අවබෝධ කරනවා, මාර්ගයේ වැඩිම වශයෙන් අවබෝධ කරනවා. එතකොට මේක අපි ඒ ආකාරයෙන් දැන් මෙතන තර්ක කරන්නේ සෝවාන් වෙනකොට දුකයි කියලා කියනවා නම් වචනයෙන්ම කියනවා නම් එහෙනම් අහන්නේ එහෙනම් සමුදය කියලාත් කියනවද? නිරෝධය කියලාත් කියනවද? මාර්ගය කියලාත් කියනවද? කියලා අහන්නේ. එහෙම ඉතින් මේ සෝවාන් සකෘදාගාමී අනාගාමී වෙනකොට නෙවෙයි. ධානයක්වත් ලබනකොට මේ එහෙම වචන ප්‍රකාශ කිරීමක් ඇත්තේ නෑ. මේ ධානය ලබනවා. ඔය කතාන්දර නැති මේගොල්ලන්ට එහෙම හිතක් තිබිලා තියෙනවා. මොකද අර රහතුන් වහන්සේලා අහෝසුකම් කියලා රහත් වුණාට පස්සේ ඒවා කරන්නේ මේ ඒ ඵල සමාපatti වලින් නැත්තම් ඒ මට්ටමේ නෙවෙයි. මාර්ගයේදී නෙමෙයි. ඒවා පස්සේ කෙලෙස් දුරු කරලා ඒ තමන් ඒ ජීවිතයේ කෙලෙස් එක්ක ඉන්නකොට තිබිච්ච දුකත් දැන් කෙලෙස් දුරු කළාට පස්සේ ඇති වෙන මානසික සහනයක් නිසා ඒවට කියන්නේ උදාන. ඒවා තියෙනවානේ බුදුරජාණන් වහන්සේගේ නම් උදාන පාළියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවවලදී කරපු ප්‍රකාශන ඊළඟට රහතුන් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේලාට තේරි ගාථා තියෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ කග්ගවිසාන කියලා සූත්‍රය. ඒ වගේ තමයි ඒ උදාන සඳහන් වෙන්නේ. මිසක් මේ මාර්ග අවස්ථාවේදී දුකයි කියනවත් වෙන මොකක්වත් කතාන්දරයක් කතා කිරීමක් ඇත්තේ නැහැ. එතන හිතත් එක කරන කටයුත්තක්. එකයි මේක වැරදි කියලා විස්තර කරගෙන යන්නේ. ඊළඟට අපට මුතුයෙන් තියෙන්නේ සක්‍රවාදීන් අහගෙන එන්නේ සමුදයෝති ඥානන්තෝ නච සමුදයෝති වාචම් භාසති ආමන්තා දුක්ඛන්ති ඥානන්තෝ. එතකොට කියනවා දැන් මේ එකින් එක ඊළඟට අහන්නේ මේ සකවාදීන් අහන්නේ දැන් දුක අවබෝධ කරනකොට දුකයි කියලා වචන කියනවා නම් දිගටම ආගෙනවා අනුලෝම ක්‍රමයට එහෙනම් සමුදය කියලා කියනවාද? නිරෝධය කියලාත් කියනවාද? මාර්ගය කියලාත් නෑ කීවා. එතකොට මේකෙදී අහන්නේ දැන් දුකයි කියලා කියනවා නමුත් මේ සමුදය කියලා කියන්නේ නැද්ද අහනවා. නිරෝධය කියලා කියන්නේ නැද්ද අහනවා. මේ මාර්ගය කියලා කියන්නේ නැද්ද? එතකොට කියනවා ඔව් කියලා කියනවා. ඒක ඊළඟට සසඳන්නේ ගලපන්නේ අර නොකියනවා නම් දුකයි කියලාත් නොකියනවද කියලා අහනකොට එතකොට නෑ දුකයි කියලා කියනවා. ඉතින් මේ තහවුරු කරන්නේ ඉතින් සමුදය කියලා කියන්නේ නැත්නම් දුකයි කියලාත් එහෙම කීමක් නෑ. නිරෝධය කියලා මාර්ගක්ෂණය කියන්නේ නැත්නම් දුකයි කියලා කීමකුත් නෑ. මේක මනසින් සිද්ධ වෙන දෙයක්. වචන කියෝ කරන දෙයක් නෙවෙයි කියලා කියනවා. ඒ ටික ඉවර කරලා 15 වෙනි අංකේ බලන්න සමාපන්නාස අත්ති වචී භේදෝ. සමයදුන කෙනාට කතා කිරීමක් තියද කියලා අහනවා. එතකොට කියනවා ඔව් ඥානං කිංගෝචරං කියලා කියනවා. එතකොට ඥාණය ප්‍රඥාව මොකක් අරමුණු කරගෙනද පවතින්නේ කියලා අහනවා. පරවාදීන් කියනවා ඥානං සච්ච ගෝචරං. චතුරාර්ය සත්‍ය අරමුණු කරගෙන තමයි ගොදුරු කරගෙන තමයි පවතින්නේ කියලා කියනවා. එතකොට හැබැයි චතුරාර්ය සත්‍ය කියලා කියනකොට මේ
සෝවාන් ආදී මාර්ගඥාන අවස්ථාවේදී දුක අරමුණු කිරීමයි, සමුදය අරමුණු කිරීමයි, නිරෝධය අරමුණු කිරීමයි, මාර්ගය අරමුණු කිරීමයි කියලා හතරක් එහෙම නැහැ. මොකද එක හිතකට අරමුණු ගොඩක් ගන්නට බෑ. නිවන් අරමුණු, නිරෝධයයි අරමුණු කරන්නේ. ඒ නිසා නිරෝධ සත්‍ය අරමුණු කරගෙනයි ඥානය පවතින්නේ. එතකොට කියනවා මේකේ අහගෙන ඉන්නේ දැන් මෙතන කියනවානේ දැන් කතා කරනකොට වචනයට හිත යොමු වෙනවානේ. ඉතින් සෝවාන් වෙනකොට නිරෝධය නම් අරමුණු කරන්නේ. එතන වචනය කරන්නේ කොහොමද? මොකද වාක් විඤ්ඤාතිය කියන්නේ කෙලින්ම වචනයමක් අඟවනවා කියන කෙලින්ම හිත මුල් කරගෙන පහළ වෙන දෙයක්. එතකොට ඒ නිසා මේකේ කියන ශබ්දය. එතකොට මේ කියන මේ ඥාණය සත්‍ය අරමුණු කරන්නේ, නිරෝධ සත්‍ය අරමුණු කරන්නේ කියලා කියනවා. සෝතං සච්ච ගෝචරං කියලා කියනවා. එතකොට කියන මේ සෝතය කන සත්‍ය අරමුණු කරනවද? සත්‍ය දැනගන්නවද කියලා අහනවා. නෑනේ. සෝතයට වැදෙන්නේ මොකක්ද? ශබ්දය. ඒ නිසා එක වැරදි කියලා ඒකෙනුත් තහවුරු කරනවා. ඒ නිසා සෝවාන් ආදී වෙනකොට ඥාණය වැඩ කරනවා මිසක් නිරෝධ සත්‍ය එල්ල කරලා මේ ශබ්දය අරමුණු කිරීමේ සෝතේ වැඩ කිරීමක් ඇත්තේ නැහැ. ඒකයි. තවදුරටත් ඔන්න සමාපන්නස අත්ති වචී බේදෝ. සමාදින කෙනාට නැත්තම් සෝවාන් මාර්ගඥානෙ ඉන්න කෙනාට මාර්ග අවස්ථාවේදී වචන පිට කිරීමක් වේදහනවා. ආමන්තා කියනවා. සෝතං කිංගෝචරං. එතකොට මේ කන මොකක්ද අරමුණු කරන්නේ? කනට වදින්නේ අරමුණු කරනවා කියොත් වැරදි. මම නිතරම කියන්නේ මොකද? කන කියන්නේ ශබ්දේ මේ රූපයක්. රූපයට යමක් අරමුණු කරන්නට බෑ. ගොදුරු කරනවා. ගෝචර ගන්නවා කියන වදිනවා ඒ රූපයත් එක්කලා ස්පර්ශ වෙනවා. සෝතං සද්ද ගෝචරං කියලා කියනවා. අතර ඥාණය මොකද්ද ගොදුරු කරන්න කියලා කියනවා. නෑ ඥාණය ශබ්දයේ ගෝචර කරනවාද කියලා. ඒතකොට කියනවා එහෙම නොකිය යුතුයි කියලා කියනවා. ඉතින් ඥාණයට මේ කියන්නේ ඥාණයට ශබ්දය ගෝචර වෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ සෝවාන් මාර්ගඥාන නිසා. නැත්තම් ඥාණයට අරමුණු කරන්න බැරි දෙයක් නැහැනේ. ඥාණයට අරමුණු කරන්න බැරි දෙයක් නැහැ. ඒ කියන්නේ ශබ්දයක් අරමුණු කරනවා. නමුත් ඒක චිත්තක්ෂණිකව බෑ. සෝවාන් මාර්ගඥානයේදී අරමුණු කරන්නේ ඥානය නිරෝධය. ඒ නිසා ශබ්දය අරමුණු කිරීමක් නැහැ. ඒකයි එතනින් මේ වචනේ නිෂ්ප්‍රභ කරන්නේ. 17 වෙනි එක බලන්න සමාපන්නස අච්චි වචී බේදෝ සමයදුණු කෙනාට නැත්නම් සෝවාන් මාර්ගඥානෙ ඉන්න කෙනාට වචන පිට කිරීමක් වේද කියලා අහනවා. ඥානං සච්ච ගෝචරං. එතකොට කියනවා ඥානයේ සත්‍ය නේද අරමුණු කරන්නේ. සෝතං සද්ද ගෝචරං. සෝතයේ සද්දේ නේද සෝතයට වදින්නේ. ඕක කියනවා. ඉතින් ඊළඟට කියනවා මේ ඥානය නිරෝධ සත්‍ය නම් අරමුණු කරන්නේ කන ශබ්දේ නම් අරමුණු කරන්නේ ගොදුරු කරන්නේ. එහෙනම් නොකිය යුතුයි සෝවාන් මාර්ගයේදී ශබ්ද පිට කරනවා කියලා ශබ්ද අහනවා කියලා නොකිය යුතුයි කියලා කියනවා. ඊළඟට කියනවා තවදුරටත් ඔන්න බලන්න කෙලින්ම අභිධර්මයේ ගැඹුරටම කියලා චිත්තචෛතසික වලට සම්බන්ධ කරලා කියන අවස්ථාවක් සමාපන්නස අත්ති වචී බේදෝ. සෝවාන් මාර්ගයේ ඉන්න කෙනාට වාක් බිඳීමක් වේද වචන පිට කිරීමක්. ඒ වගේම ඥානං සච්ච ගෝචරං. ඒ වගේම ප්‍රඥාවට කරන්නේ සෝවාන් මාර්ගඥාණයට කරන්නේ නිරෝධ සත්‍ය ගොදුරු කිරීමක්. සෝතං සද්ද ගෝචරං. එතකොට කියනවා සෝතේ කෙරෙන්නේ ශබ්දයේ අරමුණු කිරීමක්. ශබ්දයේ ගැටීමක්. එතකොට කියනවා ඒක හරි නේද කියලා අහනවා. ඔව් කියනවා. එතකොට අහනවා ද්වින්නම් පස්සානං ද්වින්නම් වේදනානං ද්වින්නම් සංඥානං ද්වින්නම් චේතනානං ද්වින්නම් චිත්තානං සමෝදානං හෝති. ඒ කියන්නේ ස්පර්ශ දෙකක්. ඇයි මෙතන ගත්තට පස්සේ මනෝ සම්පස්සේ තියෙනවා. මොකද්ද? සෝවාන් මාර්ගඥාන අවස්ථාවේදී මනෝ සම්පස්සේ වැඩ කරනවානේ. දැන් සද්දයත් එහෙම කරනවා නම් එලං මේ සෝත ශබ්ද ස්පර්ශෙත් තියෙන්නට ඕනේ. ඉතින් ඒ විදිහට කියනවා. එතකොට මේ කියන මනෝවිඤ්ඤාණය මනෝ සම්පස්සයයි සෝත සම්පස්සයයි දෙකම තියද කියලා අහනවා. මනසින් ඇති වෙන වේදනාවයි සෝත සම්පස්සජා වේදනාවයි මනෝ සම්පස්සජා වේදනාවයි සෝත සම්පස්සජා වේදනාවයි දෙකම මේ වෙලාවේ වැඩ දානවා. ඊළඟට මනෝ සංඥාවයි සෝත විඤ්ඤාණයෙන් හටගන්න ඒ සෝත විඤ්ඤාණ සංඥාවයි දෙකක් වැඩ කරනවාද එකට වැඩ කරනවාද කියලා අහනවා. එකට එකතු වෙනවාද කියලා අහනවා. ඒක චිත්තක්ෂණිකව. ඉතින් නෑ කියලා කියනවා. ඉතින් කියන්න බෑනේ මොකද එක අවස්ථාවකදී පහළ වෙන්නේ එක චිත්තක්ෂණයක් නම් එහෙනම් ඒක එක්කෝ චක්කු සම්පස්සේ චක්කු වේදනා චක්කු සම්පස්සජ වේදනාව වෙන්නට ඕනේ. නැත්තම් සෝත සම්පස්සේ සෝත සම්පස්ස වේදනාව ඒ කියන ඒ දෙක එකක් වෙන්නට ඕනේ. ඒ විතර චක්කු සෝත ගාන ජීවා කාය නම් ඒක සම්පස්සයයි.
ඒක වේදනාවයි. එම නැතුව 3-4ක් පහළ වෙන්න බෑ. දැන් මෙතන මේ කියන විදිහට මනෝ සම්පස්සයයි සෝත සම්පස්සයයි දෙකක් පහළ වෙන්නට ඕන. එහෙමනම් මොකද? ඇයි? සෝවාන් මාර්ගඥාණයෙන් නිවන් අරමුණු කරනවා. ඊළඟට ශබ්දය කනට සම්බන්ධ වෙනවා. එතකොට සෝත සම්පස්සයයි මනෝ සම්පස්සයයි දෙකක් එන්නට ඕනේ. දෙකක් වැඩ කරනවා දානවා එකට. එතකොට නෑ කියලා කියනවා. එතකොට තව මාතෘකාවකට එනවා. සමයදුන කෙනාට අර විදියෙන් වචන බිඳීමක් වේද කියලා අහනකොට පටවි කසිනේට සමාදිනකොට ඒක වෙනවද කියලා අහනවා. දැන් එතකොට ඒවට නෑ කියනවා. මොකද හේතුව? දැන් මේගොල්ලන්ගේ අදහස තිබුණේ සෝවාන් වෙනකොට දුක්ඛයි කියලා කියනවා කියන එකනේ. එතකොට මේ ලෞකික සමාපත්තිය වලට ගන්නකොට ඒගොල්ලෝ එකට කැමති වෙන්නේ නැහැ. මොකද එහෙමනම් දැන් ලෞකික සමාපත්තියට එනකොට දැන් පටවි කසිනෙන් ධානයක් ලබනකොට ධාන කියලා කියනවාද කියලා අහන්න වෙනවනේ. ධාන අන්න එහෙම කියන්නට වෙනවනේ. එහෙම නැත්නම් විස්කම්බන ප්‍රහාණය කියලා මොකක් හරි කියන්න වෙනවනේ. එතකොට ඒ වලට කියනවා නැහැ කියලා. ඒවා එකකටවත් කියනවා නැහැ කියලා. ඒ විදිහට පටවි කසින ආපෝ කසින අර කසින 10ම ගන්නවා සම්බන්ධ කරලා ඊළඟට අරූපාවචර ධානය ටිකක් ගන්නවා. එතකොට ඒ ධානය ලබන වෙලාවේදී වාක් බිඳීමක් වෙනවද කියලා අහනකොට නෑ කියලා කියනවා. එක එකක් සම්බන්ධ කරලා ගන්න. ඊළඟට කියනවා සමයදුණු කෙනාට එන වාක් බිඳීමක් නැද්ද කියලා අහනවා. එතකොට ඔව් කියනවා. හාංචි පටවිකසන සමාපatti සමාපන්නස වචී බේදෝ නැත්ති. එතකොට කියනවා ඉතින් පටවිකසනේ ලබනකොට එහෙම වාක් බිඳීමක් නැත්තම් සෝවාන් මාර්ගඥාන අවස්ථාවේදී වාක් බිඳීමක් වචන කතා කිරීමක් නැහැ කියන එකත් එහෙම පිළිගන්න කියලා කියනවා. ඒ විදිහට ඒ ධාන පටවියාදී කසිනේ ඉඳලා නේව සංඥා නා සංඥායතනෙ දක්වාම ඒ තර්කේ අරගෙන එනවා. ඒ කියන්නේ ඒ ධාන මට්ටමේදී නැත්නම් නේව සංඥා නා සංඥායතනෙ ලබන චිත්තක්ෂණයේදී නැත්නම් අනිවාර්යයෙන්ම සෝවාන් මාර්ගක්ෂණයේදීත් කතා කිරීමක් නැහැ. වාක් බිඳීමක් නැහැ කියලා ඒක එක පදේ අරගෙන ලෞකික සමාපatti අෂ්ට සමාපත්තිම අරගෙන විස්තර කරනවා. අතන පඨවි සමාපත්තිය කියනකොට ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන ධාන සියල්ලම ගන්නට ඕනේ. මොකද අරූප ධාන හතරක් ගන්න නිසා. ඉතින් ඕකෙන් පමණක් නෙවෙයි. තව ඉතින් ආනාපාන සතියෙන් ධාන වඩන්නට පුළුවන්. සතර බ්‍රහ්ම විහරණ වලින් ධාන වඩන්නට පුළුවන්. ඊළඟට අසුභයෙන් ප්‍රථම ධානය ලබන්නට පුළුවන්. ඒ විදිහට ඒ ධාන ලැබෙන සියලුම භාවනා සම 40 කර්මස්ථාන වලින් අඩුම වශයෙන් ප්‍රථම ධානයවත් ලැබෙනවා නම් ඒ සියල්ලම මෙතෙන්ට ගන්නට ඕන. එහෙම අරගෙන ඒ ධාන මට්ටමේදී ධානය ලබනකොට කතා කිරීමක් සිද්ධ වෙනවද, වචන බිඳීමක් සිද්ධ වෙනවද කියලා ඒ කාර සෝවාන් මාර්ගයේදී මේ අත්ව ගත්තේ කතා කරනවා දුකයි කියලා කියනවා කියලා ඒ විදිහට ඒක සම්බන්ධ කරලා ගන්නට ඕනේ. ඒ කියන කිසිම ධානයකදී කතා කිරීමක් නැත්නම් සෝවාන් මාර්ගඥානයේදීත් දුකයි කියලා කතා කිරීමක් නැහැ. එහෙම තියෙනවා නම් අර අවස්ථාවවලදී තියෙනවා කියලා ගන්නට වෙනවා. මොකද ලෝකෝත්තර උනත් සමාධිය අවස්ථාවේදී කාය වාක් චෝපනයක්, කයින් වචනෙන් යමක් ඇඟවීමක්, කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියලා දෙයක් කෙරෙන්නේ නැති නිසා. මේ කියන්නේ 23 වෙනි එකේදී සමාපන්නස්ස අත්ති වචී බේදෝ සමයදුන කෙනාට ධානයට සමයදුන කෙනාට මෙතන කියන්නේ කෙලින්ම සෝවාන් මාර්ග අවස්ථාවේදී කතා කිරීමක් දුකයි කියලා තියද කියලා අහනවා. ඔව් කියනවා. ලෝකේ සමාපatti. එතකොට ලෞකික සමාපatti කියනකොට අර කියන අර ඉස්සෙල්ලා ගත්තු මම කියපු අර සියලුම ප්‍රථම ධානයේ ඉඳලා අස සමාපatti දක්වාම සියල්ලම ගන්නට පුළුවන්කම තියෙන ඒවා ලෞකික සමාපatti. දැන් මෙතන කියේ ලෝකෝත්තර සමාපත්තියනේ. ලෝකෝත්තර තත්වයට සමාදින කෙනා කියන එකනේ. ලෝකෝත්තර තත්වයට සමාදිනවා කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ග අවස්ථාවත් ඵල අවස්ථාත් සියල්ලම ගන්නවා. මාර්ග සමාපත්තිය කියලා එකක් ගන්නෙ නෑ. මාර්ග සමාපත්තිය කියලා එකක් ගන්නෑ. ඵල සමාපatti. මොකද හේතුව මාර්ගය ලැබුණාට පස්සේ එක චිත්තක්ෂණයයි. ඵල අවස්ථාවට සමාදින්න පුළුවන් නැවත නැවත. ඒ නිසා මාර්ග සමාපatti කියලා ගන්නෑ. ඵල සමාපatti කියලා ගන්නෙ. ඉතින් අර ලෞකික අර වෙන් වශයෙන් ගන්නවා ප්‍රථම ධාන ආදී වශයෙන් ප්‍රථම ද්විතීය ආදී වශයෙන්. ඒක එච්චරයි තියෙන්නේ. ඉතින් මෙතන කියනවා ලෞකික සමාපත්තියට සමාදිනකොට කතා කිරීමක් නැද්ද කියලා නනිපාතේ දාලා විරුද්ධ විදිහට ගන්නවා, ප්‍රතිලෝම විදිහට ගන්නවා. ඒක අරගෙන සනාථ කරනවා මේ සෝවාන් මාර්ගයේදී කතා කරනවා කියන එකකුත් නැහැ කියලා ඒක තහවුරු කරනවා. අනේක තවත් මෙතන තවදුරටත් දැනගන්න ඕනේ දැන්
සෝවාන් ආදී මාර්ගඥානයේ තියෙන සමාධිය කොහොමත්ම ප්‍රබලයිනේ. මොකද කෙලෙස් දුරු වීමත් එක්කලා. ඉතින් ලෞකික සමාපත්තියක් ලබනකොට ධානයක් ලබනකොට කතා කරනවා කියලා කිව්වත් ඒක වෙන්නේ නැහැ. කතා කරන්න බෑ. වචනෙන් අඟවන්නේ නැහැ යමක්. කයෙන් යමක් අඟවන්නේ නැහැ. අඟවන්න බෑ. ඉතින් සෝවාන් ආදී තත්ත්වය ඊට වඩා කොච්චර ඉහළ තත්ත්වයක්ද? ඒ නිසා එහෙම එකක් ඇත්තේ නැහැ. කතා කරනවා කියන එකක් ඒ අවස්ථාවේදී. ඉතින් එහෙමනම් ඔය ධාන පිළිබඳව දිගින් දිගට කියාගෙන යනවා. 31 වෙනි එකේ තියෙන ලෝකයන් පඨමං ඥානං සමාපන්නස නත්ති වචී ભેදෝ. එතකොට කියන නෑ කියන ලෞකික සමාපත් ධාන ප්‍රථම ධානයට සමාදිනකොට නෑ කියලා කියන කතා කිරීමක්. හැබැයි ලෝකෝත්තර මට්ටමේ ධානයට එනකොට ඔය ලෝකෝත්තරයකට ධාන කියලා යෙදෙනවා. දැන් ඔය ධම්මසංගණී ආදී ගන්නකොට විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ලෝකුත්තරං ධානම් භාවේති කියලා දෙනවා. ඒතකොට ධාන කියන එක ලෝකෝත්තර තත්ත්වයට වැටෙනවා. මොකද ධාන කියන එකේ ජාපේති කියලා කියන්නේ කෙලෙස් දවනවා. එතකොට ලෞකික ධාන ලබනකොටත් කෙලෙස් දවනවා කියනවා. මොකද ඒකට කියන්නේ විස්කම්බන වශයෙන් කෙලෙස් දවනවා. ලෝකෝත්තර තත්ත්වයේදීත් කෙලෙස් දවනවා සමුච්ඡේද වශයෙන්. ඒ නිසා දවනවා කියන අර්ථය ඒ අරමුණ දේශ මනාව බලනවා කියන එක ලෝකෝත්තර සෝවාන් ආදී මට්ටම් වලදීත් ඒ වචන දෙකම ගැලපෙනවා. මනාව බලනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම. නැත්තම් චතුරාර්ය සත්‍ය, නිරෝධ සත්‍ය. මනාව නුවණින් බලනවා. කෙලෙස් දවනවා. සෝවාන් ආදී මාර්ගඥානෙන් කෙලෙස් දවනවා සමුච්ඡේද වශයෙන්. ඒ නිසා ඒ ධාන කියන එක ලෝකෝත්තර තත්වයටත් යෙදිලා තියෙනවා. නැත්තම් අපට මතක් වෙන්නේ ධාන කියපු ගමන් ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ ධානනේ. නමුත් ඒ වචනේ තේරුම දවනවා, කෙලෙස් දවනවා කියන එක. සැහැම ගන්න පුළුවන්. ඊළඟට බලන්න 31 අපි කිව්වා 32 ලෝකයන් එකේ ලෞකික ද්විතීය ධාන ආදී වශයෙන් ඒකේ නේව සංඥා නාසඤ්ඤායතන දක්වා යන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඔන්න මේගොල්ලෝ කියමු සෝවාන් මාර්ගයේදී කතා කරනවා කියලානේ දුකයි කියලා. දැන් ඒක ඉල්ල කරලා තමයි ලෝකෝත්තරම් පඨමං ඥානං කියලා කිව්වේ. ලෝකෝත්තරණ ධාන කියන එක එදිලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ලෝකෝත්තර ප්‍රථම ධානය කියලා කියන්නේ සෝවාන් මාර්ගඥානය. එතකොට ලෝකෝත්තර ဒုတိ ය ඥානං, තතිය ඥානං, චතුර්ථ ඥානං කියලා කියන්නේ මොකද්ද? සෝවාන් මාර්ගයේ, සකෘදාගාමී මාර්ගයේ, අනාගාමී මාර්ගයේ, අරහත් මාර්ගයේ. කෙනෙක් අර විදිහට අනිවාර්යෙන් හිතන්න පුළුවන් ලෝකෝත්තරේවට ධාන කියනවා, ධාන කියන්නේ ලෞකික වටන කියලා. ගැළපෙනවා. මොකද හේතුව ධාන කියන වචනේ තේරුම කෙලෙස් දවනවා, අරමුණ දේශ මනාව බලනවා කියන අර්ථය. එතකොට ඉතින් ලෝකෝත්තර තත්වයේදී තරම් කොහෙද අරමුණ දේශ මනාව බැලීමක්? නිවනනේ අරමුණ. නිවන දේශ මනාව නුවණින් අරමුණු කිරීමක්, බැලීමක්. ඊළඟට කෙලෙස් දවනවා කියවට පස්සේ සමුදය සත්‍ය දැවීමක්. එතකොට ඒ නිසා හොඳටම ගැලපෙන්නේ ධාන කියන එකේ වචන දෙකම හොඳටම ගැලපෙන්නේ ලෝකෝත්තර තත්වයටම තමයි සෝවාන් ආදී. ඒ ටික තේරුම් ගන්න කැමතුෙන් කියන්න දෙයක් නෑ. තව ඔන්න විශේෂ එකක් එනවා. ඔන්න දැන් මේගොල්ලෝ එතකොට මේ සෝවාන් වෙනකොට කතා කරනවා දුකයි කියලා කියනවා කියන පදනම් කරගත්තු එක ඔන්න එළියට එනවා. මේ අහන්නේ සෝවාන් වෙනකොට කතා කිරීමක් නෑ, දුකයි කියලා කතා කිරීමක් නෑ කියන්නේ කියලා අහනවා. ඔව් කියනවා තේරවාදීන්. එතකොට කියනවා විතක්ක ਵਿਚාරා වචී සංකාරා උත්තා භගවතා. විතක්ක ਵਿਚාර දෙක වචනේ ඇති කරනවා කියලා තියෙනවනේ, දේශනාවක් තියෙනව නේද? විතක්ක ਵਿਚාරා වචී සංකාරා. ඒ කියනවානේ ආස්වාස ප්‍රස්වාස කාය සංකාර, විතක්ක ਵਿਚාර වචී සංකාර, වේදනා සංඥා චිත්ත සංකාර කියලා කියනවනේ. මේ කෙල්ල කරලා මේ ගත්තේ. එතකොට ඒක නිසා තමයි මේගොල්ලෝ කියන්නේ මේ විතක්ක ਵਿਚාර මුල් වෙන කතා කිරීමට. ඒතකොට ප්‍රථම ධානය අවස්ථාවේදී විතක්ක ਵਿਚාර දෙක තියෙනවා. ඒ හින්දා තමයි ප්‍රථම මාර්ග අවස්ථාවේදී, සෝවාන් මාර්ග අවස්ථාවේදී විතක්ක ਵਿਚාර තියෙන නිසා ඒ සිතේ කියනවා මේ කතා කරනවා කියලා. දුකයි කියලා කතා කරලා කියනවා කියලා කියනවා. ඒකයි එතන ගත්තේ. ඒ නිසා සෝවාන් මාර්ගයේ ඉන්න කෙනාට කතා කිරීමක් තියෙනවා, දුකයි කියලා කීමක් තියෙනවා කියලා ඔන්න පරවාදීන් කියනවා. එතකොට සකවාදීන් අහනවා විතක්ක ਵਿਚාර වචී සංකාරා උත්තා භගවත. හරි. විතක්ක ਵਿਚාර කියන්නේ වචී සංස්කාර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පඨමං ඥානං සමාපන්නස අත්ති විතක්ක ਵਿਚාරා. එතකොට මේ සෝවාන් මාර්ගයට එන කෙනාට
විතක්ක ਵਿਚාර තියෙනවා ඒ නිසා කතා කිරීමක් තියෙනවා කියන එකද කියන්නේ කියලා අහනවා. එතකොට කියනවා ඔව් කියලා. එතකොට සකවාදීන් අහනවා දැන් ප්‍රථම ධානය පඨවි කසිනේ මුල් කරගෙන ප්‍රථම ධානයට එනවා. එතකොටත් කතා කරලා කියනවාද මම මේ පඨවි කසිනේ ප්‍රථම ධානය ලබනවා කියලා කතා කරලා කියනවාද අහනවා. එසේ නොකිය යුතුයි කියනවා. මොකද ඒවා ස්වරූපය ඔයිට ඉස්සෙල්ලා අපට කීපවතාවකදී පඨවි කසිනේ පමණක් නෙවෙයි කසින භාවනා සියල්ලමත් නේව සංඥා නාසඤ්ඤායතන කියන මේ කියන අෂ්ට සමාපatti සම්බන්ධ කරලම ගත්තා. ඉතින් ඒ ක්‍රමයේ තමයි ඔය යන්නේ එතකොට. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බලන්න ඕකේ 42 වෙනි අංකයේ බලන්න ඡේදය විතක්ක සමුට්ඨාන වාචාවොත්තා භගවතා පඨමං සමාපන්නස අත්ති විතක්ක ਵਿਚාර අත්ති තස්ස වචන. එතකොට කියනවා මේ වචනය විතක්ක ਵਿਚාර විතර්කයේ මුල් කරගෙන පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒ කියන විදිහට ප්‍රථම ධානය අවස්ථාවේදී විතක්ක ਵਿਚාර තියෙනවා. ඒ නිසා කතා කිරීමකුත් තියෙනවා. දුකයි කියලා කීමක් තියෙනවද කියලා අහනවා. එතකොට ඔව් කියනවා. සංඥා සමුට්ඨානා උත්තා භගවතා තත්ත්‍යඥාන. එතකොට කියන්නේ සංඥා සමුට්ඨාන. එතකොට මේ කියනවා මේ සංඥාවක් තියෙනවනේ එතකොට. සංඥාවක් තියෙනවා එතකොට විතරකේ පමණක් සංඥාවක් තියෙනවා එතකොට. කතා කරනකොට සංඥාවක් තියෙනවා. එතකොට එහෙනම් මේ සංඥාවක් තියෙනවා කියලා එක ප්‍රථම තෘතිය අධ්‍යානයේ චතුර්ථ අධ්‍යානයේ ආදී වශයෙන් මොකද තෘතිය අධ්‍යානයට විතර්ක ਵਿਚාර නැහැනේ. ඒකයි ඒක අයින් කරලා ගත්තේ. එතකොට එහෙම ගත්තාට පස්සේ ඒ මුල් කරගෙන ඇති වෙන විතක්ක ਵਿਚාර තියද කියලා අහනවා. සමාපන්නාස් සමයදුණු කෙනාට ඒ විදිහට. එහෙම නොකිය යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ සංඥාව තියෙනවා තෘතිය ධානය ආදී එන එක විතක්ක ਵਿਚාරක් තියද කියලා අහනවා. එතකොට නෑ කියලා කියනවා. සමාපන්නස් ආත්ති වචී බේදෝ ආරම්භය එහෙමමයි. පඨම ධානං සමාපන්නස් වාචා නිරුද්ධා හෝති. එතකොට කියනවා ප්‍රථම ධානයට යනකොට කතා කිරීම නිරුද්ධ වුණා කියලා දේශනාවක් තියෙනව නේද කියලා අහනවා. ඔව් කියනවා. ඉතින් එහෙනම් ඉතින් ආය තර්කයක් නැහැ. එහෙනම් ඉතින් ප්‍රථම ධානයේ මේ ප්‍රථම මාර්ගය ලබන කෙනාට වචන බිඳීමක් නැහැ කියලා බුද්ධ වචනයෙන් පිළිගන්න කියලා කියනවා. බුද්ධ වචනය අනුව. ඔන්න ඔය විදිහට ප්‍රථම ධානයට එනකොට ඒක ලෞකික වේවා ලෝකෝත්තර වේවා කතා කිරීමක් නැහැ. වචන කතා කිරීම නතර වුණා. කාය විඤ්ඤාතිය නතර වුණා. කියලා ඔය විදිහට අර තෘතිය ධානය ආදී සියල්ලම යනවා ඉස්සරහට ඒ ක්‍රමයටම යනවා. ඊළඟට කියනවා මේ ප්‍රථම ධානයට සද්දේ කටුවක් වාය කියලා තියෙනව නේද කියලා අහනවා. ඒ නිසා ප්‍රථම ධානයේ ඒව නැහැ කියලා කියනවා. ඉතින් අර ධානය ටික ඔක්කොම ගන්නවා අෂ්ට සමාපatti දක්වාම ගන්නවා හැම තැනකදීම ගන්නවා. ඒ නිසා වචන කීමක් නැහැ. මොකද ශබ්දයේ කටුවක් විදියට පිටින් ශබ්දෙත් ඇහෙනවා නම් කතා කරන්නත් ගියාට පස්සේ කොහොම හිටියේද ඒක ධානයට පුළුවන් වේද? ඒ නිසා ওই විස්තරය තමයි ඒකේ යන්නේ. එතකොට මේකෙදි මේ කියනවන මේ පරවාදීන් මතයක් ගන්නවා ඒගොල්ලෝ මේ ප්‍රථම මාර්ග අවස්ථාවේදී කතා කිරීම තියෙනවා කියන එකට භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් තියෙනවා නේද? ආනන්ද සිකී භාග්‍යතුන් වහන්සේට අභිභූ කියලා ශ්‍රාවකයෙක් හිටියා බ්‍රහ්ම ලෝකේ හිටියා. දහදහසක් ලෝක ධාතුව මේ හඬින් මැහුවා කියලා හඬින් මහන්ට සැලැස්සුවා කියලා තියෙනවා නේද කියලා අහනවා. එතකොට කියනවා ආරබත මෙන්න මේක මේ කියන්නේ මේ අර බුදුරජාණන් වහන්සේ අවවාදයක්නේ කෙලෙස් දුරු කිරීම සඳහා මේ ශාසනයේ ආරම්භක ධාතු, නික්කම ධාතු, පරාක්‍රම ධාතු වීරියෙන් යෙදෙන්න මේ බටගයක් ඇත්රාජයෙක් විනාශ කරන්නාක් වාගේ කෙලෙස් ටික දුරු කරන්න මේ ධර්ම විනයෙහි අප්‍රමාදී වූ කෙනා දුක් කෙලවර කරන්නේ කියලා දේශනාවක් තියෙනව නේද? ඒ නිසා මේ ප්‍රථම ධානය අවස්ථාවේදී කතා කිරීමක් තියෙනවා. මෙන්න මේ විදිහට දුක් කෙලවර කරනවා කියලා මේ කතාවක් තියෙනවා. මේ කියන්නේ මේ අභිභූ කියන ස්වාමීන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා මේ විදිහට ශබ්දයක් උන්වහන්සේට ඇහෙන්න සැලැස්සුවා කියලා භාග්‍යතුන් වහන්සේ. ඒක නිසා තමයි සිකී බුදුරජාණන් වහන්සේ මේ අභිභූ කියන ස්වාමීන් වහන්සේට සැලැස්සුවා කියන්නේ මේ විදිහට
ත්‍රිවිධ වීරයෙන් වීරය කරන්න එතකොට මේ ශාසනය කෙලෙස් දුරු කරලා දුක් දුරු කරන්න පුළුවන් කියලා. ඒ නිසා උන්වහන්සේට ඒ කියලා තියෙනවනේ. ආන්න ඒක තමයි කියන්නේ කියලා. ඒ කියන්නේ ශබ්දය අහන්න පුළුවන්. ශබ්ද කරන්නත් පුළුවන්. මේ අවස්ථාවේදී කියලා ඔන්න ඕක තමයි අන්තිමට පරවාදීන් ඒගොල්ලන්ගේ දුර්මතය සනාත කිරීමට ගෙනහැර දක්වපු තැන. ඒ කියන්නේ වැරදි කොනෙන් ධර්මය අල්ලාගෙන තියෙන අවස්ථාවක්. මොකද කිසිම අවස්ථාවක ප්‍රථමාදී ධ්‍යාන ලෞකික වේවා ලෝකෝත්තර වේවා අවස්ථාවේදී කතා කිරීමක්, කයින් යමක් ඇඟවීමක්, අනුන් කියන දෙයක් ඇසීමක් නෙවෙයි, දැකීමක්, ඇසීමක්, ආග්‍රහණයක්, ස්පර්ශයක් කයින් ඒවා මොකක්වත් වෙන්නේ නැහැ. මොකද හේතුව? කෙලින්ම සම්පූර්ණයෙන් මනස යොමු කරලා තියෙන්නේ නිර්වාණය එල්ල කරලා. ඒ අවස්ථාවේදී ආය කිසිම පරිබාහිර සද්දයක් එන්නේ නැහැ. මොකද එකකට හිත යොමු කළාට පස්සේ තවත් දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ කාර්මුණකට ඕක මේ ධානා අවස්ථාවේ පමණක් නෙවෙයි. දැන් අපි ශබ්දයක් අහනවා නම් ඒ වෙලාවේ පේන්නේ අපට යමක්. අපට පේනවා වගේ පේනවා. ඒ පේන්නේ අර හිතේ වේගවත් භාවය නිසා. අපට අපි යමක් බලන වෙලාවේ නම් අපට ඒ වෙලාවේ යමක් ඇහෙන්නේ නැහැ. නමුත් අපට අර හිතේ වේගවත් භාවය නිසා අපට හිතෙන්නට පුළුවන් මට මේ වෙලාවේ යමක් පේනවා, මට යමක් ඇහෙනවා, මට ආග්‍රහණයක් දැනෙනවා, දිවට රසයක් දැනෙනවා, මට ස්පර්ශයක් දැනෙනවා ඔක්කොම කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැහැ. මොකද එක විඥානයක් පහළ වෙනකොට අනික් විඥාන දෙක තුනක් එක පුද්ගලයෙකුගේ එකවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් මාර්ග අවස්ථාවලදී, ධාන අවස්ථාවවලදී, ඵල අවස්ථාවලදී, සමාපatti අවස්ථාවලදී අරමුණු දෙකක් එකපාර කරන්න පුළුවන් කියන එක ගැනත් කවර කතාවද? එමෙන්ම සමාධි අවස්ථාවේදී කාය වාක් චෝපනේ හේවත් කාය විඤ්ඤාති වචේ විඤ්ඤාති ක්‍රියාත්මක වීමක් නැහැ. එබැවින් අදට සාකච්ඡාව හමාර කරනවා. අප සමග ඒකාත්මී වෙච්ච ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම අදත් මේන් යමක් දීර්ඝව මේ තුන් පිටකය ත්‍රිපිටකය ප්‍රගුණ කිරීමට බලාපොරොත්තු වෙන දීර්ඝව ප්‍රබලව කොටසක්වත් අත් නොහැර ඉන්න උදවියට යමක් ලැබෙන්න ඇතයි මා තරයේම විශ්වාස කරනවා. සියලු දෙනාටම මේ ධර්මඥානය මේ දෘෂ්ටි වලට හසු වෙන්නේ නැතුව පණත් ගෙනලා මේක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි අපේ ක්‍රමයේ හදාගෙන යන්නට ඕනේ. බුදුරජාණන් දේශනා කරපු ආකාරය අපට පුළුවන් මට්ටමට පුළුවන් කෙනෙක් මේ මාර්ගයට ගන්න. බැරි අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේටත් ගන්න බැරි වෙච්ච අවස්ථා තිබුණ ඕන තරම් අයව. එන ඔක්කොටම නිවන් දකින්න වැඩසලස්වයිනේ. එන්නේ තේරුම ඇති කරගෙන අපි තමන්ගේ ගුණ තියෙන එකත් පිරිහෙලා ගන්න නැතුව ඉස්සරහට යන්න මේ ධර්මඥානය උපයෝගී කරගනිමු. හැම දිනාටම බුද්ධ ආදී රත්නත්‍රය අනන්ත සූවිසි ගුණ බලයෙන් සත්‍ය අවබෝධය දක්වාම සියලු සැනසෙල්ල වේවා. බෞද්ධ නාලිකාවේ සභාපති දුරයෝබ වන පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේටත් කාර්ය මණ්ඩලවල සියලු දෙනාටමත් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටමත් සත්‍ය අවබෝධය දක්වා මේ පින් උපකාර වේවා. බෞද්ධ මාධ්‍ය ජාලය සමුත්පාදක අතිපූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේටත් මේ පින් වේවා. සියලු සත්වයෝ හැම කල්ලි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙත්වායි දිෂ්ඨාන කරන්ට. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවතුනි, දේශනා පවත්වා වදාළ බේරිකම බෝතලේ කිනිතුලා කළ අරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද තල්ගමුවේ සුධීරානන්ද පින්වත් ස්වාමින් වහන්සේට දෙදුක් නිරෝගී සුව සම්පන්නිය පිණිසම මේ සීල කුසල දහම් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ ආරූප වාහිනිය ඔබ වෙත සංනිවේදනය කළ විවාදාපන්න ධර්මදේශනා මාලාවේ අද දේශනාව මේ ආකාරයෙන් නිමාවට පත්වනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ වේවා.